නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්සු භික්ඛවේ ඨානේසු අත්තරූපේන අපමාදෝ සතිචේතසෝ ආරක්ඛෝ කරණීයෝ ති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්ව දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මෙම මොහොත ධර්ම ශ්‍රවණයක් සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ සදහැවර පින්නතුනි, අනුග්‍රහක බවතුන්, නිවනට උපනිශ්‍රේ වන ස්වාමීන් වහන්සේ කැමති ධර්මදේශනයක් කරන්නයි කියලා තමයි ආරාධනය කරලා තිබෙන්නේ. විවිධ මාතෘකා ඔස්සේ විශේෂයෙන් සූත්‍ර පිටකයේ ඇති ධර්මදේශනාවන් වල ගැඹුරු තැන් විවරණය කරමින් ගාථා ඔස්සේ අපි මිනිසාට ඉහාත්ම වශයෙන්ම දුකින් මිදී ජීවත් වීමට මඟ විවර කරගන්න ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සිටිනවා. මේවා වසර 25ක් 30ක් තිස්සේ ඇසුරු කරන අපි ඒවායේ අදාළ තැන ලකුණු කරමින් දේශනා කරන්න සුදුසු කාලය බලමින් ඉන්න වෙලාවලුත් තියෙනවා. ඇතැම් දේශනා තවමත් සමාජයට ගැඹුරු බැවින් දේශනා නොකර කල් දබුම අවස්ථාවන් තරම් තිබෙනවා. මේ අනාතරතුර නැවතත් පෙරලපුවම ඉරිගහපු සූත්‍ර, ඉරි නොගහපු සූත්‍ර වලක් තියෙනවා සමහර විට අදට ගැලපෙන කාරණා. මේ අනුව කොහෙන් කතා කළත් අපිට අපි කතා කරන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව ලබාගත් ජීවිතය තුළ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවක හැසිරෙන ආකාරය පැහැදිලි කරන ධර්ම දේශනා. ඒකට ඔබට සම්මත මට්ටමේ සංයමය, ශික්ෂාපද සංවරය බාධාවක් වෙන්නේ නැහැ. ඒවා අනවශ්‍යයි කියලා සමාජයට හැඟීමක් දෙන්න ඕනෙත් නෑ. ඒකට අපි කියන්නේ සම්මතයේ හික්මීම, තත්ත්වක සම්මාදිට්ඨියේ හික්මීම කියලා. මේකට අපි කියන්නේ ආරි ශක්තිය හික්මීම කියලා. තසවස්තුක සම්මාදිට්ඨිය පුද්ගලයා තුළ, ස්කන්ධ පංචකය තුළ, මේ ශික්ෂාපද සංවරය තුළ කියලා. තසවස්තුක සම්මාදිට්ඨිය පුද්ගලයා තුළ, ශික්ෂාපද සංවරය තුළ කියලා අපි පැහැදිලි කරනවා. ආරි සම්මාදිට්ඨිය සංවරය පුද්ගල ભેදයකින් තොරව ස්කන්ධ පංචකය තුළ වර්තමානයේ කියලා අපි අපේ දේශනාවල පැහැදිලි කරන්නට උත්සාහ කරලා තියෙනවා. මේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතයයි මේක ඉතින් හතරේ කාරණා ඕන තරම් අපි කියලා තියෙනවා. මේ බඳු තවත් කාරණයක්. චත්තුසු භික්ඛවේ ඨානේසු අත්තරූපේන අපමාදෝ. ස්ථාන හතරක අත්තරූපේන තමන්ගේ ස්වරූපයෙන් තමන්ට ගැලපෙන පරිදි අප්‍රමාදෝ සතිචේතසෝ, අප්‍රමාදව සතියෙන්
සිත රැක ගන්න ඕනේ. ආරක්ෂා කරණියෝ. සති චේතසෝ සිහියෙන් සිතේ ආරක්ෂාව. සති චේතසෝ කියන එක තව සති සම්ප්‍රයුක්තව සිහියෙන් යුක්තව යුතුයි කියලා භික්ෂූන් නමතා තමයි ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේලා හිටපු තැනක අදාරලා තිබෙන නිසා. නැත්නම් සිහියෙන් කටයුතු කිරීමයි කියලාද අප්‍රමාදයේ නිවනට මගේ කියන ගාථාවේ එහෙම කිසිදු ආමන්ත්‍රණයක් නැහැ. ඕන කෙනෙකුට සිහියෙන් කටයුතු කරපුවාම දුකින් නැත මිදෙන්න පුළුවෙනි. අසිහියෙන් කටයුතු කරපුවාම සතර හදා ගන්න පුළුවෙනි. මේ කාරණා හතර අපි ටික ටික අරගෙන බලලා අපට අදාළ විදිහට ඉරියව් වලට ගැලපෙනවද රැකියාවට ගැලපෙනවද කියලා අපි විමර්ශනයක් කරලා බලමු. මාමේ රජනීයේසු ධම්මේසු චිත්තං රජ්‍යති අත්තරූපේන අපමාදෝ සතිතේසෝ ආරක්ඛෝ කරණීයෝ. ඔය මා මේ කියන එකේ තේරුම මගේ නොවේවා කියන එක. මා මේ බාල සමාගමෝ කියන්නේත් බාල සමාගමෝ අනුනාශ්‍රය මා මේ කියන එකේ මට නොවේවා කියලානේ පෙන්වන්නේ. මේ මට මා ඝාතාඥාව පැනෙවුවා කියන්නේ මා කියන පදේ එන්නේ නො කියන අර්ථයට. එතකොට මේක එහෙමනම් මේ මොකද්ද පෙන්වන්නේ? චිත්තං රජ්‍යති අත්තරූපේන. අන්න ඕක තමයි අත්තරූපේන පැහැදිලි කරගන්න පුළුවන් හොඳම තැන. මේ සිත ඇලෙන ස්වභාවය කවදාවත් දෙන්නෙකුගේ සමාන වෙන්නේ නැහැ. සිත ඇලෙන ස්වභාවය තම තමන්ට අදාළ ස්වરૂපයක් තිබෙන්නේ. යමෙක් ඇලෙන දෙහි තව කෙනෙක් නොඇලෙනවත්. කෙනෙකුට ඒකේ අගයක් කරන්න දෙයක් නැහැ. අන්න ඒ විදිහට සිතෙහි ඇලීමට කරුණවන දහම්හි මගේ සිත නොඇලේවායි. තමහට නිසැටියෙන් අප්‍රමාදවීව සම්ප්‍රයුක්තව චිත්තයාගේ ආරක්ෂාව සලසා ගත යුතුය. සිත ඇලීමට කරුණු දහමක් මගේ සිත නොඇලේවායි. දැන් මේකෙදී සිත කොයි ආකාරයේද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න වෙනවා. සිත කියලා නිකම්ම කීවට හරියන්නේ නැහැනේ. ඇලෙන කරුණ කෙරෙහි සිත ඇලෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් දොරවල් හයෙන්ම. එතකොට අපි ඒකට කියනවා ඇලෙනවයි කියන එකේ තේරුම ලෝභ කරනවා, බැඳෙනවා, මුලා වෙනවා කියන එක. ඒක දැන් මේ බණ අහන්න ඉස්පෙර ඔබට වෙලා තියෙන දෙයක්. සසුනේ පැවිදින භික්ෂූන්ටත් වෙලා තියෙන දෙයක් ඊට පෙර. හැමෝටම මේ ලෝකේ ජීවත් වෙනකොට මේ ඇලෙන ස්වභාවයට පත්වීම ස්වභාවයෙන් සිදුවෙන දෙයක්. ඒ ඇලෙන ස්වභාවයට පත්වීම ප්‍රමාදී දෙයක්. මිනිසුන් අතරින් සිදුවෙන. දැන් මේ ඇලෙන ස්වභාවයට පත්වීම වර්තමානයේදී තමන් ඇලුණු යම්තාක් ප්‍රමාණයක් ඇද්ද අඩු වැඩි වශයෙන් අන්න අර එසට කනට නාසයට දිවට කයට හමු වෙන කාරණා නිසා ඉපදිද්දී චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාන විඤ්ඤාණය, જીවහා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය සහ මනෝ විඤ්ඤාණය මේ අතීත ඇල්ම උපදිනවා. තමන් හදාගත්ත එක. අන්න ඒක තමයි මේ පෙන්වන්නේ අත්ත රූපේන. තමන්ට අයිති ස්වරූපයෙන් තමයි මේ ඇලීම පවතින්නේ. ඉතින් මේ ඇලීම පවත්තන්න ගියොත්, ඇලීමට එකතු වෙන්න ගියොත් එසේනම් ඉතින්
කෙස් බෑවට හරි පාත්‍රේ පාවිච්චි කරයට ඇඳුම් මාරු කළාට හරි වෙනසක් වෙලා නැහැ. ආයෙත් පරණ ස්වභාවයටමයි යන්නේ. ඒ කියන්නේ ප්‍රමාද විහරණයමයි සිදු වෙන්නේ. එහෙම අප විසින් හදාගත්ත ප්‍රමාද විහරණයකින් දොරවල්ටම 6ටම අදාළ රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, පොට්ටබ්බ කාම, ධම්ම කාම කියලා නැත්නම් රූප තණ්හා, ශබ්ද තණ්හා කියලා බාහිර දේවල් බාහිරයේ තිබුණත් ඒවට අදාළ ඇලීමක් අපේ හිතේ ජනිත කරගනිමින් අපි ඒවා සමග ආසක්ත වුණ බව. බණ තේරෙන්න පෙර එහෙම වෙලා අපි හදාගත්ත නිගමනයක් තිබෙන බව අපට වැටහෙන්න ඕන. දැන් ඔන්න දොරවල් 6ෙදිම ලෝභයේදී සතිමත් වෙන්න කියලා තියෙනවා. ඔය ඇලීම කියන්නේ ඒකනේ. අර පුරුදු පරිදි නොඇලේවායි ප්‍රාර්ථනා කර කර ඉන්න කියලා එහෙම නේ ඔය කියන්නේ, මතක තියාගන්න. නොඇල්ම සුදුසුය. ඇල්මෙන් සිත ආරක්ෂා කරගත යුතුය. අන්න සිහියෙන් කරන්න ඕන දේ. ඇල්ම සඳහා සිහිය ඕන නෑ. ස්වභාවයෙන්ම තමන් එතෙන්ටපත් වෙනවා. රති විරති දැන් වෙන්වීම. අන්න ඒ අවස්ථාවට එකතු වීම සහ වෙන්වීම කියන දෙක ප්‍රමාදී සහ අප්‍රමාදී පුද්ගලයන්ගේ චරිතවල තියෙන ලක්ෂණ දෙකක්. ප්‍රමාදී පුද්ගලයාට එහි වරදක් තේරෙන්නේ නැහැ. ඔහු පුරුදු පාරේම යමින් ඒකට ඇලිලා සිත රකින්න නැහැ. ආරක්ෂාකරණයේ සිත රැක ගන්න නැහැ. ඔහුට ආරක්ෂා කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ පුද්ගලයින්ට ඒ නිසා යලි යලිත් නැවත ඒ දේවල් හටගැනීමේ දුකටපත් වෙමින් දුකින් මිදෙන්න දුක් කෙලවර කරන්න බැරි වෙනවා. දැන් මේ පෙන්නන පාර දුක් කෙලවර වීම කියන එකනේ. එතකොට කෙලවර වීම සඳහා හංගලා තියලත් බෑ. එන්න නොදී ඉඳලත් බෑ. ඇවිදින් අහුවෙලත් බෑ. එන්නත් ඕන. නමුත් ඒකට ගොදුරු වීමෙන්, ඒකට වසඟ වීමෙන්, ඒ නිසා සසරක් හැදීමෙන් සිදුවෙන ප්‍රමාදය වළක්වා ගන්නට සිත ආරක්ෂා කරන්න ඕන. කාය ප්‍රකෝපං රක්ඛේය, චිත්ත ප්‍රකෝපං රක්ඛේය. මේක සූත්‍රයත් මොකද්ද? ආරක්ෂා කර ගැනීම. බාහිර ලෝකෙන්ද නෑ, බාහිර ලෝකෙට ඉතින් එදා සිට අද දක්වා හමු වෙන දේවල් ඔක්කොම හමු වෙනවා ඉදිරියට. ඒවත් සමග ඇති කරගන්නා වූ මේ අපි කතා කරන්නේ පළවෙනි ඇලීම් ස්වභාවය. ඒක අපට අදාළ දෙයක්. ඒක අපි විසින් හදාගත්ත පෞද්ගලික ලෝභයක්. ඒක තමයි පුරිසස්ස කාමා නැත්නම් ස්ත්‍රිස්ස කාමා කියන්නේ. තමන්ගේ සංකල්පය. එයයි තමන්ට බන්ධනය ඇති කරන්නේ, එයයි තමන්ව සතර ගෙන යන්නේ. ඒ මොහොතේදීම තමයි ඒට ඇලී සසර හදන එකෙන් වැළකීම සඳහා සිත ආරක්ෂා කරගන්න ඕනේ. කොහොමද? සති සම්ප්‍රයුක්ත මොකද්ද? සිහියෙන් යුක්ත වෙන්න ඕන. ඒ හොඳයි සැපයි සාන්තයි කියලා ඒක සමග ඇලිලා පවත්වන එකද? එසේත් නැත්නම් ඒ සඳහා නොඇලී නොගැටි එය එයින් විමුක්ත වෙන එකද? විමුක්ත වෙනවා කියන්නේ මිදෙනවා කියන එක. බැලුවම මේ තියෙන සතිපට්ඨානය තමයි. දැන් මේක ලෝභ මූලික චිත්තයේදී ඒ උපදින දොරවල් හයේදී ලෝභ වසඟ නොවෙන්නට. ලෝභ කියන වචනේ බාහිර දෙයට ඇලීමට එහා යමින් පසුගිය දවසකාර ලෝභ දේශ මොහ තුන පැහැදිලි කරනකොට අර අකුසල් කියන අර්ථයක් පෙන්වුවේ. ඒවා අකුසල් කියලා. එහෙම කරන්න ගත්තාම පැහැර ගන්න, උදුර ගන්න, කමෙන් පන්නන්න, චෝදනා කරන්න ආදී වශයෙන් කාරණා ගොඩක් සහිතව. එහෙම ලීන චිත්තයකට, ඇලෙන චිත්තයකට නොදා අලීන චිත්තයකට
අපි පුරුදු කරන්න ඕන ඇයි? තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා ආස්වාදයේ ආදීනවයක් තිබෙනවා. ආස්වාදයේ වින්දොස් සතරට බැඳෙනවා. බැඳුනොත් නැවත උපදින්න වෙනවා. ඒ නිසා ආස්වාදයේ තිබෙන්නා වූ ආදීනව දන්න පුද්ගලයා නිස්සරණ හේවත් ආස්වාදයෙන් මිදෙන්න ඒ මොහොතේදී පෙර පරිදි ඇලීමෙන් නොගන්නට දරණ වීරිය සති ධම්මවිචේ විරය එහෙමත් ගන්න පුළුවනි. අන්න අපි සතියෙන් සිත ඒක සඳහා ඇලිලා සතර හදන එකෙන් ගලවා ගන්නට සිත පරිස්සම් කර ගන්න ඕනේ. ඒක තමයි මේ පෙන්වන්නේ. චිත්තයාගේ ආරක්ෂාව කළ යුතුය. තමන්ට අදාළ ලෝභය මතුවීමේදී අනුන්ගේ ලෝභයක් නෙමෙයි. තමන් හදාගත්ත පෞද්ගලික කාරණයකදී. දෙක මාමේ දෝසනීයේසු ධම්මේසු චිත්තං දුස්සීති අතරූපේන අපමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණීයෝ. ඔන්න තව ස්වරූපයක් ආවා. දෝසනීයේසු ධම්මේසු චිත්තං දුස්සතිති. දැන් ඇලීමට එහා යනවා. ඊළඟට ද්වේෂයට කරුණු කාරණා කෙරෙහි මගේ සිත දූෂිත නොවේවායි. අර පෙන්නන්නේ දුස්සතිති. අත්තරූපේන තමන්ගේ ස්වරූපයෙන් අප්‍රමාදය අප්‍රමාද වී ස්මෘති සම්පයුක්ත චිත්තයාගේ ආරක්ෂාව කළ යුතුය. දැන් මේ ද්වේෂයේදී ද්වේෂයට එකතු වීමෙන් සිත කිලිටි වෙන එක ද්වේෂයෙන් එක. අත්තරූපේන නිසි පරිදි නෙමෙයි තමන්ට අදාළ ස්වරූපයෙන් කියන එක. නිසි පරිදි කියලා තමයි මේකේ පවතින්නේ. රූපේන තමන්ගේ ස්වරූපයෙන් තමන්ට ආවේනික ස්වරූපයෙන් කියන එකයි මට තේරෙන්නේ. මොකද මේ හැම එකක්ම අන් අයගේ ස්වරූපයක් නෙවෙයි. එතකොට දැන් සිත කියලා කතා කළාට හරියන්නේ නැහැ. සිත උපදින්නේ රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී, ස්පර්ශේදී, දොරවල් හයේදී. මේ මොන චිත්තේද? දෝසනීයේසු. ද්වේෂයට කරුණෝ. දැන් ද්වේෂයට කරුණෝ දෙන්නෙත් බාහිරේ, ලෝභයට කරුණෝ දෙන්නෙත් බාහිරේ. ඉතින් වර්තමාන සමාජය පොඩ්ඩක් බලන්න. සිදුවෙන සිදුවීම් නිසා කලබලයට නොසන්සුකමට පත් වෙන අය ආවේගශීලී ප්‍රකාශ කොතරම් කරනවද මාධ්‍ය ඉස්සරහා. පරුස වචනෙන් පවා සමහර විට සමහර මාධ්‍ය තුළ නොකිය යුතු වචන පවා පාවිච්චි කරනවා. මන්දයත් දෝෂයෙන් ඔහුගේ සිත රැක ගන්න බැරි වෙලා. මේක මාධ්‍ය තුළ කියන්න හොඳ නෑ. මේක තාත්තෙක් අම්මෙක් වශයෙන් මම පාවිච්චි කරන්න හොඳ නෑ ආදී වශයෙන් ඒවා අමතක වෙලා ගිහින් දෝෂයෙන් මොසපත් වෙලා සිත රැක ගන්න බැරි වෙලා අහු වෙනවා. මේවට කියන්නේ සමාජයේ කටින්නම් බ්‍රේක් නැති කටවල් කියලා වචන පාවිච්චි කරනකොට. අනික් අයන් දැකලා ඊට පස්සේ කට බ්‍රේක් නැති වෙනවා. බ්‍රේක් නැති ප්‍රකාශ කරලා ඒවා සමාජ විරෝධී වුණාම, නීති විරෝධී වුණාම ඊට පස්සේ දඬුවමුත් දෙනවා. අර පෙන්නන්නේ සිහිය නැති මිනිස්සු කරපු වැඩ. නම් වශයෙන් මොන්නම් කියන්නත් පුළුවන් මෑත ඉතිහාසයේ. එහෙම කියන්නේ නැතුව ගන්නකො මතක් වෙන්නේ ඔබට. අන ඔබත් එහෙම කරනවද? බාහිර කාරණයක් නිසා, ඇසේ කනේ නාසයේ දිවේ කයට ගැටෙන කාරණයක් නිසා ඔබේ චිත්තාභ්‍යන්තරයේ සකස් කරගෙන තිබෙනා වූ, මුල් කොටගෙන තිබෙනා වූ, පාදක කොටගෙන තිබෙනා වූ, රෝපණය කරගෙන තිබෙනා වූ මේ ද්වේෂ ස්වභාවය මතුවලා එනවා. ඒක බාහිර ලෝකෙ තියෙන එකක් නෙවෙයි, ඔබේ තිබෙන එකක්. දැන් මුසපත් වෙනවද යටපත් වෙනවද? එහෙනම් සිහියක් නැහැ.
ඇහෙත් කනෙත් නාසෙත් දිවෙත් කයෙත් මේ ව්‍යාපාද විතර්කයේ උපදින්නට කරුණු දෙන්න පුළුවන්. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු. ඒකට අහු වෙලා ප්‍රතික්‍රියා දක්වලා අමාරු වැටෙන්න හිරේ යන්න ඉතින් කරදරයක් නැහැ. නමුත් රැක ගන්න සති සම්පජාන්නයෙන්. ඒට එකතු වීම සතිය නෙවෙයි මමත්වයෙන් ගැනීමක්. ඒට එකතු වීමෙන් බලවත් වෙනවා සහ ඒට එකතු නොවීමෙන් තුනී කරගන්න පුළුවන් වෙනවා. ක්‍රමික ප්‍රතිපදාවක් මුල්තොලින් ඒ පිළිබඳ වදයෙන් මිදෙන්න පුළුවන් වෙනවා. කියන අවබෝධය තුළ මේ කාරණය කරන්න ඕන. නොඇලේවායි දූෂිත නොවෙන්නට තමන්ට රුචි පරිසතියෙන් තමන් දන්නා හැටියෙන් තමන්ට තිබෙන අඩු වැඩි හැටියෙන් සිහියෙන් යුක්තව හිත ද්වේෂයෙන් මුසපත් වෙන නොදී පරිස්සම් කරගන්න ඕන. දැන් මේ මොකද්ද කියන්නේ? මම නම් දකින්නේ මේකයි. uppannam ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති යන බවං ගමේති. ඒකයි මම කියන්නේ බුදුරජාණන් වහන්සේට වෙන වදාරන්න දෙයක් තිබුණේ නැහැ. මේ ප්‍රමාදයේ අප්‍රමාදයේ ඇරුණාම අර කොණ්ඩේ තියෙන මිනිස්සයා හැම අතටම බඳිනවා වගේ අවබෝධය උත්තමයා ලෝකේ තියෙන සියලුම දේවල් අරගෙන ගඟ ගත්තත් වලාකුළු ගත්තත් යුද බටය ගත්තත් යුද්ධයට ගිය යතා ගත්තත් ඒ චරිත ලක්ෂණ ටික යොදා ගන්න ලබනවා ඇලෙන හැටි සහ ගැටෙන හැටි පැහැදිලි කරන්න. ඒක තමයි මේකේ දහම් පෙළ දහම. දැන් එතකොට දෝෂනීයසු කියන පදේ තව ටිකක් හොයාගන්න. මේ ගැටෙන ස්වභාවය එක එක පුද්ගලයාට එක එක අය නිසා, එක එක රූපේ නිසා, එක එක ශබ්දේ නිසා, එක එක ගන්ධේ නිසා ආදී වශයෙන් ඒකයි Tamanට අයිති ස්වરૂපයක් තියෙනවා කියලා කියන්නේ. කිසිම විටක මේ බාහිර කාරණයක නෙවෙයි මේක තිබෙන්නේ. Taman හදාගත්ත ඇලීම් ගැටීම තුළ තමයි මේක උපදින්නේ. ඒක පාරණ තබාපු එකක්. ඒකෙන් ඒක ගැටෙනකොට ඉපදුනහම නැවත ඉපදීමේ දුක විඳින්න වෙනවා. ඒකට කියනවා ද්වේෂ ගින්නෙන් දැවෙනවා කියලා. ඔබට එහෙම දැවිලා දැනෙලා ඇති. දැවීම පශ්චාත්තාපය සමහරට සිහි නැති වැටීම, මැරිලා වැටීම පවා සිද්ධ වෙනවා සමහර අයට ඔය දරා ගන්නට බැරි උත්සන්න වෙන හැඟීම තුළ. එතකොට ඒක සිත රැක ගන්නට බැරි වුණා. දැන් අපි මෙතන රැක ගැනීම කියන කාරණේදී මොකද වෙන්න ඕන? එකතු වීමෙන් බලවත් වීම නතර වෙන්නත් ඕන. තිබුණ දේවල් ඇවිදින් අයින් වෙන්නත් ඕන. ඒකයි රැක ගන්නවා කියන්නේ. එන්න නොදී ඉන්න එක නෙමෙයි. එහෙමයි මේ බුදු සමය තුළ පැහැදිලි කරන්නේ මේ Taman හදාගත්ත මෝඩකම හංගලා තියලා නිදහස් වෙන්න කියලා නෙමෙයි. ඇවිදින් එකතු නොවීමෙන් එහි අගය දුර්වල කිරීමෙන් එහි බලය හිත තුළ ශූන්‍ය කරන්න වෙනවා. මම කියන්නේ මෙන්න මේක තමයි පරිසෝතගාමීත්වය කියලා කියන්නේ. එන එකට අතරක් පතරක් නැතුව දවල්ක් රැයක් නැතුව සිහියක් පතක් නැතුව එකතු වෙන එක අර ඕනෑම අඥානයකට කරන්න පුළුවන් දෙයක් ලෝකේ ඕනෑම කෙනෙක් කරන දෙයක්. බුද්ධාවාදය තේරුම් නොගත්ත එබඳු දහමක් ශ්‍රවණයවත් නොකර ස්වභාවයෙන්ම ප්‍රතික්‍රියා දැක්වීම පුරුද්දක් බවට පත් කරගත පුද්ගලයා මේ දෝෂ විය යුතු තැන දෝෂයට බාටපත් වෙලා ද්වේෂය බදනම් කොටගෙන ප්‍රතික්‍රියා දක්වනවා අතින් පයෙන් අවියෙන් වචනයෙන් සහ නොඑක් කාරණාවලින්. සංසිඳන මාර්ගයේද යන්නේ නැහැ. ඔහුසිත ආරක්ෂා කරනවද? නැහැ. ඔහුටත් බෑ මේ වැඩේ කරගන්න. දැන් බලන්න කල්පනා කරලා තේරුම් නොගත්ත පුද්ගලයාට මේ අවස්ථාව යෙදුනහම මේක අවුලක් හදාගන්න පාරක්. වර්තමානයේ බොහෝ විට ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. තවදුරටත් අවුල දියුණු කරගන්න පාරක් බවට හුපත් කරගන්නවා. තේරුම් ගත්ත පුද්ගලයාට බාහිර කාරණාවේ නෙවෙයි මේක තියෙන්නේ. බාහිර කාරණාව විසින් තමන් හදාගත්ත දුර්වලකම තමයි චිත්තාභ්‍යන්තරයේ තිබී මතුවෙන්නේ. බලන් ඉන්නවා එනකල්. එකතු වෙලා කෙනෙකුට පහර දෙන්න නෙමෙයි. නිවසින් එලව ගන්න. මේ සතුරා නිවස තුළ සැංගිලා ඉන්නවා. එළියට ආවම කන්දකෙන් අල්ලලා එළියට දාන්න. හැංගිලා ඉන්නවා නම් එදයට අල්ලලා දාන්න බෑනේ. එළියට ආවම කන්දකෙන් අල්ලලා විසි කරන්න පුළුවන්. අන්න එහෙමයි uppannam කාම විතක්කං uppannam ව්‍යාපාද විතක්කං කියන දෙක අපි මේ කතා කරේ වචනේ ගත්තේ නැති වුණාට
ඒක තමන්ට අදාළ පරිදි එන්නේ. තමන්ට අදාළ කියන එකකින් අදාළ නගරයේදී, අදාළ ගමේදී, අදාළ රූපේදී, අදාළ ශබ්දේදී, අදාළ ආහාරයේදී, අදාළ පුද්ගලයා ගැටීමේදී එහෙමයි මම නම් මේ අත්ථ රූපේන කියන පදේ දකින්නේ. තමන්ට කැමති පරිදි කියන එක නෙමෙයි. එන එක එයින් ගැලවීම සඳහා, එහි නොඇලී සිටීම සඳහා, එහි නොබැඳීම සඳහා සිත පරිස්සම් කරන්න ඕන. සචිත්ත පරියෝද්ධපනං ඒතම් බුද්ධානං ශාසනං. මේ ඒකම නේද අපි වෙනත් විදිහකට කියන්නේ. ඔබ නැවත නැවත දේශනා ඉල්ලන නිසා, එකම එකක් කියන්න බැරි නිසා, සූත්‍ර ගොඩාක් තියෙන නිසා තවත් පාරකින් ඇසූ අයගේ අවබෝධය පිණිස, නොඇසූ අයගේ අවබෝධය ආරම්භය පිණිස, අවබෝධය ලැබුගේ අවබෝධය වඩාත් පුළුල් වීම පිණිස අපට කාලය කැප කරලා පැහැදිලි කරන්න වෙලා තිබෙනවා. තියෙන තැනත් එක්කලා අරගෙන මේ කතා කරන්නේ මොකෙන්ද? රජයේ පිළිගත්, රජ අනුග්‍රහය ඇතුව 1956 පසු මුද්‍රණය කරන ලද, දැන් ප්‍රතිමුද්‍රණය කොට තිබෙනා වූ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවල පාලි සහ සිංහල පරිවර්තනය. ලෝකයේ පිළිගත්ත බුදු දහම නෙමෙයි තියෙන්නේ. මේකෙත් යම් අඩුපාඩු තියෙනවා නම් අපේ හැකියාවට අනුව අපි කියලා දෙනවා. නමුත් ලෝකයා පිළිගත්ත දේ අපි මේ කියන්නේ. එතකොට අපි මේක පොදුවේ යොදන්න වෙනවා. ඕක තියෙන ස්වාමින් වහන්සේලාට අපිට නෙමෙයි කියලා අත හොදගන්න යන්න ඕනේ නැහැ. ඔබට ඕනේද දුක් නැති කරගන්න? ඇයි ඔබට කාම විතර්කේ උපදින්නේ පැවිද්දන්ට විතරද? ව්‍යාපාද විතර්කේ උපදින්නේ පැවිද්දන්ට විතරද? නෑ. අදාළ තැන්වලදී මේ සිත උපදිනවා දොරවල් 6ෙන්. මේකත් මතක තියාගන්න. මේක කිව්වේ නැති වුණාට. දොරවල් 6ෙන්ම ගැටෙන කාරණයකදී මේ විතර්කයේ සිතට උපදිනවා. හතුරා පෙනීමේදී, පරස වචනක සද්දයක් ඇසීමේදී, පිළිකුල් ගන්ධයක් දැමීමේදී, ඇරීමේදී, අන්න ඒ වගේ ස්පර්ශයේදී වගේ අදාළ කාරණයකින් කොහෙන් ආවත් ඇයි අසකරණාසේ දේවකාට සිත පිහිටයි, සිත අරමුණු රසය විඳි. සිතෙන් තමයි, සිතේ තමයි උපදින්නේ විතර්කය. මා මේ මෝහනීයේසු ධම්මේසු චිත්තං මුයිහති අතරූපේන අපමාදෝ සචිතේසසෝ අරක්ඛෝ කරණීයෝ. අනිත් වචනේ මෝහනීයේසු. මේක නම් මෝහණයට කියලා සඳහන් කරලා තියෙනවා. මෝහණයට කරුණෝ දහම්මි මාගේ සිත මුලා නොවේවායි. මෝහණයට කරුණු වලදී අලුතින් නෙමෙයි මේ. මෝහණය කියන වචනට නම් අදා එක ගැලපෙන්නේ. මෝහණය කියවම වෙනත් අර්ථයක් ගන්නෙ මුලා වීම, මෝඩ වීම, මමත්වයෙන් ගැනීම. අර්ථය දැන් මුලා වීම පෙන්වන්නේ ඒකනේ. මුලා කියන වචනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මුලාව කියන එක පැහැදිලි කරන්න ඕන කොහොමද? මිරිඟුව දුටු මුවෙක් වගේ. මිරිඟුව දුටු මුවා වතුර හැමෙන් යනවා. අන්න ඒ වගේ ඒ බාහිර කාරණා නිසා Tamanගේ හිතට එන එකෙහි හතුරෙක් මිතුරෙක් ගණ්ඩ දෙයක්, ඇලෙන්න ගැටෙන්න දෙයක් තියෙනවා කියන එක තමයි මමත්වයෙන් ගැනීම තමයි මුලාවීම කියලා කියන්නේ එතන. ඉතින් මේක අපි සතු නැත්තම් පෘථග්ජන පුද්ගලයා සතු උපන්ගෙයි දෝෂයක්. මේ ලෝකෙට බැඳිලා ලෝකෙත් එක්කලා සටන් කරන එක නැත්තම් ලෝකෙත් සමග ගැටුම් ඇති කරගන්න එක පෘථග්ජන පුද්ගලයා සතු උපන්ගෙයි දෝෂයක්. ඔහුට තේරෙන්නේ නැහැ මේවා කාරණා සමග ඇලීමෙන් ගැටීමෙන් අදාළ ගැටෙන්න තැනක් ඔහු හදා ගන්නවායි කියලා. ඒක Tamanගේ ආයතනයක් බව. නැවත නැවත භාවිතා කිරීම බලවත් වුණ දේ චිත්තාභ්‍යන්තරයේ හේතු වශයෙන් තිබෙන නිසා මතුවේ බාහිර කාරණාවලදී මතුවෙන බව. දැන් මේක ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය කියලා ගන්න වෙනවා. මුලා වීම. එතකොට උදේ පටන් රාත්‍රිය වනතුරු නින්දට යනතුරු Tamanගේ වැඩ නවත්තලා මේක දිහා බලන් ඉන්න කියලා නැහැම මේකේ නෑ. Tamanගේ වැඩ කරන් යන්න වෙනවා.
ඒවටම බාධාවක් තමයි මේ විතර්ක ඉපදිලා හිත වෙන පැත්තකට හරවලා නොසන්සුන් කරන එක රාජකාරීටත් බාධාවක්. ඒ වරද ලෝකේ තියෙන දෙයක් නෙමෙයි තමන් හදාගත්ත චිත්තාභ්‍යන්තරයේ එන්න ගැටෙන්න බාහිර කාරණා සාධක හමුවීමක් විතරයි. මේක වදයක් කොට ගත්ත පුද්ගලයා මේක නොඇවිත්ින්න අරමුණින් මග ඇර සිඳීම සඳහා ක්‍රම පාවිච්චි කරනවා. ගමෙන් බැහැර යාම, රටින් බැහැර යාම, නැත්නම් වනාන්තරයකට වී අදාළ කරුණු නොගැටි සිටීම. මේ පෙන්වන මූණ දීමේදී එහෙම නෙවෙයි. බාහිර කාරණා ලෝකේ හමු වුණාවයි තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තමන්ට පේනවා එනකොට මෙන්න මගේ ඇතුලේ තිබුණ මෝඩකම. මෝඩකම පාදක කොටගෙන තීරණ ගන්නවාද මෝඩකමට යන්න කියනවාද? අන්න සති සම්පජඤ්ඤ වෙන්න ඕන මෝඩකම පාදක කොටගෙන තීරණ ගන්න නෙමෙයි මෝඩකමට යන්න කියන්න. මුලා වෙන ධර්මයන්හිදී ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිතේ අවස්ථා හයේදීම. දැන් ප්‍රායෝගිකව අත්හදා බලන්න ඕන. තම තමන්ට අදාළ සීමාවන් තුළ. තමන්ගේ මේ සීමාව ගෙදරද, තමන්ගේ මේ සීමාව ආයතනයේද, තමන්ගේ මේ සීමාව මහමගද, තමන්ගේ මේ සීමාව ස්වාමි ස්වභාවයේදීද, සේක ස්වභාවයේදීද, අනදෙන නිලධාරියෙක් වශයෙන්ද ඉතින් බලන්න වෙනවා. ඒ අදාළ පුද්ගලයින් නීත්‍යානුකූල නොවී විනයානුකූල නොවී කටයුතු කිරීමේදී නීතියට විනයට අනුව කටයුතු කිරීම වෙනම කරුණක්. ඔවුන් සමග පවතිනා වූ පෞද්ගලික අමනාපකමක් හෝ අවස්ථාවක් යොදාගෙන ඔවුන් රැකියාවෙන් නිරපන්ට හෝ ස්ථාන මාරු දාන්න හෝ යම්කිසි අභූත චෝදනා කළොත් දැන් එතකොට Taman මෝහය පාවිච්චි කළා, ලෝභය පාවිච්චි කළා, ද්වේෂය පාවිච්චි කළා නැත්නම් අගතියට ගියා. අගති ගමනානි. මේවා පුරුදු කරලා තියෙන දේවල් සමාජයේ. දැන් අවශ්‍ය වෙන්නේ Taman මේකට පුරුදු කරලා තිබෙනවා නේද, මේක හොඳ නෑ නේද කියලා තේරුම් අරගෙන එයට එකතු නොවෙන්නට. ආපු දෙය එකතු වුණොත් අනාගතයක් හදලා නිම වෙනවා. ආපු දෙයට එකතු නොවුනොත් එයාට අපි පිළිගත්තේ නැති නිසා මල් මාලා දාලා හොඳයි සපයි සාන්තයි කියලා එයාට අකුලගෙන යන්න වෙනවා. කාටද? කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට. පිළි නොගැනීමට නාදිවාසීති කියලා කියනවා. පිළිගැනීමට අදිවාසීති කියලා කියනවා. මේ හතුරාව අපි පිළිගන්නේ නැත්නම් තමයි අපිට මේ කියන කටයුත්ත කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. තව එකක් තියෙනවා. මාමේ මදනීයේසු ධම්මේසු චිත්තං මජ්ජතිති අත රූපේන අපමාදෝ සතිචේතසා ආරක්ඛෝ කරණීයෝ. තව එකක් තියෙනවා එතකොට. මදනීයේසු. මදය. මත්වීම. ආරෝග්‍ය මදය, යොබ්බන මදය. මේ පෙන්නන්නේ. මත්වීමට, මමත්වයෙන් ගැනීමට, මදයට පත්වීමට නැත්නම් ඔය වගේ කාරණා. ඒ අවස්ථාවන්හිදී තමන් සතුව පවතිනා වූ යම් යම් හැකියාවන් මුල් කොටගෙන ධනයෙන්, කුලයෙන්, නිලයෙන්, බලයෙන් තව මොකුත් කාරණාවලින් ආභරණයක් බවට පත් කරගෙන මත් වෙනවා. ඒකයි මෙතන මදේ මත්වීම කියලා කියන්නේ. එරබුඩු පැනබී මත් වී කුරුල්ලෙක් පියාඹා වගේ තමන් සතු ඒ හැකියාවෙන් තමන් මත් වෙලා තීරණ ගන්නවා. එහෙම බලයක් හැකියාවක් තියෙනකොට මොනවද කරන්න බැරි කියලා නීතිය යටපත් කරලා තීරණ ගන්නවා. මදයට ප්‍රමාදයට හේතු වෙන මජ්ජ පමාදට්ඨානා කියලාත් කියනවා. එතකොට මේ කතා කරන කාරණා ලෝභයෙන් මත්වීම, දේශයෙන් මත්වීම, මෝහයෙන් මත්වීම, මානෙන් මත්වීම කියන එහෙම ගන්නත් පුළුවන්. දැන් මේක තේරුම් ගත්ත කෙනාට මොනවද කරන්න පුළුවන්? අවදි වූ තැන් පටන් Tamanගේ වැඩ කරන්න පුළුවන්. Tamanට අදාළ ආයතනය තුළ ඒක වෙනම කාර්යයක්.
ඒ පිළිබඳ කිසිදු බාධකයක් පනවලා නැහැ. යහපත් මට්ටමේ කාරණා. ඒ තමන්ට අදාළ ශේස්ත්‍රය තුලමයි ඇසෙන් සිත, කනෙන් සිත, නාසයෙන් සිත, දිවෙන් සිත ආදී වශයෙන් මේ දොරවල් හයට හමු වෙන බලනකොට පහළ වෙන සිත විසින් ඒවට අදාළ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තිබෙනා වූ ගති ලක්ෂණ මත කරලා දීලා ඒවයි මෙහෙවීමෙන් අදාළ පැත්තට ඇදගෙන යන්න කියලා උගන්වන්නේ. අන්නේ ඇදගෙන යන ස්වභාවයේ වළක්වන්නට ඒකට එකතු නොවෙන්නට තමයි මේ වර්තමාන මොහොතේදී ඇසේදී, කනේදී, නාසයේදී, දිවේදී, කයේදී හෝ සිතේදී, කාමයේදී, ව්‍යාපාදයේදී, එහෙමත් නැත්නම් මෝහයේදී සහ මානයේදී බලන්න සිත ආරක්ෂා කරගන්නට සිහිය තියෙන්න ඕනලු. මොකද සිත ආරක්ෂා නොවෙනවා කියන්නේ ගොදුරු වෙනවා. ගොදුරු වෙලා තීරණය ගන්නවා. එතකොට සිත ආරක්ෂා වුණේ නැහැ. එතකොට සිත පෙරදුනා, ලෝභය, ද්වේෂය, මෝහය, මානය ඉස්සර වුණා. ඒගොල්ලෝ තමයි තීරණය ගන්නෙ. මේ ඔබ තුල සිදුවෙන කාරණාවක්. දැන් මෙන්න මෙතෙන්ට මේ කාරණාවට එකතු නොවෙන්න, මේ කාරණාවෙන් බැහැර වෙන්නට අවශ්‍ය කාරණයකට නේද මේ පෙන්වලා තිබෙන්නේ. මේ ස්මෘති සම්පයුක්ත චිත්තයාගේ ආරක්ෂාව සලසා ගන්න ඕන. සිතෙන් යුක්ත වෙලා සිත මේවට වසඟ වී දුරදිග නොයා යුතුයයි. සිත ආරක්ෂා කරගන්න ඕන. මේ තමයි බුදු සමය තුළ ප්‍රතිපදාව. ආරම්භ කරලා පවත්වාගෙන ගොස් නිමාව දක්වා වෙනත් ප්‍රතිපදාවක්. අර අය ප්‍රතිපදාව වෙනුවට මේ ප්‍රතිපදාවට කය ප්‍රතිපදාව කියනවා. කය නැත්තම් වැය. එතකොට ඔබ සියුම් දැනුමකට එන්න ඕන මේක අය වෙන්නේ එකතු වීමෙන් පැවැත්වීමෙන්. එතකොට එකතු වීමට පැවැත්වීමට ගියාම එතනින් අයින් වෙන්නේ සතිය. එතකොට රජා විතර්කය ඔහු විසින් මෙහෙවනු ලබනවා. ඔහුට ඇති බලය දුර්වල කිරීමේදී රජා නැත්තම් පාලකයා වෙන්නේ සති සම්පජඤ්ඤය. ඒ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මානෙන් මත්වී සිත කෙලෙසාගෙන සසරට බැඳීම වෙනුවට ඒ සිත ආරක්ෂා කර ගැනීම තුළ ලැබෙනා වූ ප්‍රතිඵල දන්නා නිසා රැක ගන්නට. මෙතන දැනගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. මේ හැඟීම් විශේෂයන් තම තමන්ට ආවේනික පරිදි, තම තමන් හිතන පතන පරිදි, තමන්ගේ උගත්කමට, බුද්ධිකාත්මකට, මෝඩකමට පරිදි තමයි මේවා සමග එකතු වී චිත්තාභ්‍යන්තරය හදාන තියෙන්නේ. අදාළ ශේස්ත්‍රවලදී තමයි ඒවා ගැටෙනකොට තමන් මේ නොසංස්කරණ කරන්නට අවශ්‍ය මේ හැඟීම් උත්සන්න වෙලා ඒවා ඔබ පාලනය කරන්නා බවට පත් වෙන්නේ. හැඟීම් වලින් ඔබ පාලනය කිරීම කියන අවස්ථාවේදී ඔබට ඕන විදිහට හැඟීම් පාලනය කිරීම කටයුතු කිරීම සඳහා ඒවට ඉඩ නොදී විනාශය සඳහා මඟ නොයාම සඳහා මෙන්න සිත රැක ගැනීමේ සති සම්පජඤ්ඤ රසටනක්. සිත රැක ගැනීම සඳහා සිහියෙන් කටයුතු කොට මෙය පවත්තන පැත්ත වෙනුවට නැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමේ සටනකට අවතීර්ණ වෙන්න කියලා මේ පෙන්වලා තිබෙන්නේ. ඒක තමයි අපෙන් බොහෝ දෙනා අහන්නේ කොහොමද මේක කරන්නේ කියලා. මොකද මේ ලෝභ කරන්න, දේශ කරන්න, මෝහ කරන්න, ඊර්ෂ්‍යා කරන්න, භාවනා කරන්න එකක් අරන් කියවන්න පුරුදු වෙලා හිටපු අයට මේ විතර්ක ඉන්න නොදී වෙන දෙයක් අරගෙන මුණ ඉන්න පුරුදු වුණ අයට එතකොට මේකටත් මොනවා හරි කරන්න ඕනේ කියනවා. නමුත් මේකට කරන්න නෙමෙයි තියෙන්නේ. බාහිර ගැටෙනකොට මේක ඔබේ වර්තමාන මොහොතේදී උපදිනවා. අදාළ ශේස්ත්‍රයේදී.
ඔබ ඒකට පුරුදු කරලා තියෙනවා එකතු වීමෙන් පවත්වාගෙන යන අවුල් ඇති කරගන්න ස්වභාවය. ඒක තමයි ඔබේ පුරුද්ද. මේ පුරුද්දට තැනක් දෙන්නේ නැති වෙන්න තමයි බුදුන් වහන්සේ හඳුන්වා දෙන්නා වූ මේ සති සම්පජඤ්ඤය ඕන වෙන්නේ. මේක මෙතනින් අවුල් කරගෙන තවදුරටත් දුරදිගින් යන්න නෙමෙයි මේ මෙතනින් සංසිඳවා ගන්න. උපසමය සඳහා අන්න කරන්න ඕන දේ උපසමය සඳහා කටයුතු කරන එක. සංසිඳීම සඳහා. දැන් මේකේ කොහොමද පෙන්වන්නේ? ප්‍රධාන වශයෙන් පෙන්වන්නේ සිත. ඒක අපි ගන්න ඕන ඇසෙන් උපන්, කනෙන් උපන්, නාසයෙන් උපන්, දියෙන් උපන්, සිතෙන් උපන් කියන ආකාරයෙන් උපදින ආකාරය. කොහොම ඉපදුනත් සිත. වෙනම හඳුනා ගැනීමේදී ලෝභයේදී එක ආකාරයකට එකතු නොවීමෙන් පවත්තා, ද්වේෂයේදී තවත් ආකාරයකට, මෝහයේදී තවත් ආකාරයකට, මානෙදී තවත් ආකාරයකට කියන වෙනත් හතරකින් තමයි උපදින්නේ. හැම මොහොතටම අර ගැලුම් කරුවා යොදා ගන්න ඕන. එන ඔය ගිලෙන තැන්වල පිහිනුම් කරුවන් යොදාන ඉන්නේ දීකිමුදුම් කරා. එතකොට ඔහු බලන් ඉන්නවා. පිහිනුම් කරුවෙක් වගේ නෙවෙයි ඉන්නේ ඔහු ඉන්නවා. නමුත් අසරණයා නැත්තම් ගෝධරූප පුද්ගලයා කොහොම ගිලුණත් ඔහු ගලව ගන්න ඕන. ගලව ගන්න පුද්ගලයා හතුවා කීම ඒකයි. අන්න ඒ වගේ විතර්ක ස්වභාවය කොහොම ආවත් විතර්ක ස්වභාවය පෙන්වන්නේ සංසුන්කමක් නෙමෙයි, එකතු වීමක්, මුලාවක්, පැවැත්වීමක්, අමාරු වැටීමක්, මායාවේ හමුදාව බලවත් කිරීමක්. දැන් මේක මම දකින්නේ ධර්ම ශ්‍රවණය කළයින් පසුව මාර්ගය ආරම්භ කරන පුද්ගලයාගේ ක්‍රියාවක් විදිහට. පළමුව මේ වැඩේ වෙන හැටි, මේ වැඩේට එකතු වෙලා අමාරු වැටෙන හැටි, මේවා සියල්ල පිළිබඳව ඔබට සවන් දීමෙන් අවබෝධයක් ලැබෙන්න වෙනවා. අනතුරුව පරණ පාරේ යන්නේ නැතුව අලුත් පාරක යමින් සටනකින් මේ සතුරු සමුදාව චිත්තාභ්‍යන්තරේ දුර්වල කර ගොස් පරාජයට පත් වෙන්නට ඕන. මේ තමයි මම දකින්නේ ආර්ය මාර්ගය. සෝවාන් සිට රහත් දක්වා තමයි මේ කියන මාර්ගය හැසිරෙන්න ඕන. ඒකට සෝවාන් සිට රහත් දක්වා යන මගේදී ඔබේ පොතේ හැටියට නම් රහත් වලට බාධාවක් තියෙනවා ගිහි ගෙදර කියලා තියෙයි. ඒක දැම්ම හිතන්න එපා. ගිහින් බලන්නකෝ. නමුත් අනිත් කාරණාවේදී හැමෝටම තියෙන්නේ මේ විතර්කයට මුසපත් නොවි සිත ආරක්ෂා කරගනිමින් ඒ බැහැර වී යන ආකාරයේ කටයුතු කරන්න. තවත් ටිකක් අපි හොයාගන්න බලමු මොනවද මේකේ ප්‍රතිඵල කියලා. යතෝචකෝ භික්ඛවේ භික්ෂුන්ට වදාළ නිසා මෙතන නම් වික්කුණෝ කියලා තියෙනවා. නැත්නම් කිංචි පුද්ගලෝ කිසියම් පුද්ගලෙක් රාජනීයසු ධම්මේසු චිත්තං නරජ්‍යති විතරා ගත්තා. දෝසනීයසු ධම්මේසු චිත්තං නදුස්සති විත දෝසත්තා. මෝහනීයසු ධම්මේසු චිත්තං න මුයිහති විත මෝහත්තා. මදනීයසු ධම්මේසු චිත්තං න මජ්ජති විත මදත්තා. ඔන්න ආරම්භයේ පටන් අවසානයේ දක්වා කරන්න තියෙන වැඩේ පෙන්නනවා මේ. මේක තමයි බුදුන් වහන්සේ ආරබත නික්මත යුඤ්ඤත බුදු ශාසනය කියන පදේනුත් ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරලා තිබෙන්නේ. මේ ගමනේදී යම් තැනක පටන් මේ මග ආපු පුද්ගලයා අන්න එතකොට සිත බාහිර ගැටෙනකොට විතරාග බැවින් අර ඇල්මට හේතු වෙන දහම්හි නොඇල්ම විත දෝෂ බැවින් අපි මේ කතා කරන්නේ වැඩේ කරලා ඉවර වුණාම තියෙන තැන කරන්න ඕන කාරණාව ලැබී තිබෙන කාලයට අනුව තව ටිකක් බලමු කතා කරන්න.
ද්වේෂයට කරුණු දහම්හි සිත නොගැටේද? මෝහයට කරුණු දහම්හි මිදුන මෝහ ඇති බැවින් සිත මුලා නොවේද? මදයට කරුණු දහම්හි ඉවත් කළ මදය ඇති බැවින් සිත මදයටපත් නොවේද? ඔන්න ප්‍රතිඵලය. මෙතෙන්ද හදපුහම ඊට පස්සේ ප්‍රතිඵලයක් තියෙනවා මේකේ. දැන් මෙන්න මේ ටික තමයි මේ මාර්ගය. මනසා තේරුම් ගත්තයින් පසුව මෙන්න මේ කොටස අනුගමනය කරන එක, මේ ක්‍රියාවට නගන එක තමයි අර දින 7ක් සහ අවුරුදු 7ක් ඇතුළත කරන්න කියලා තියෙන්නේ. එවිට ඔබ ඉගෙන ගත්ත පෙළේ නම් තියෙන්නේ කාමරාග ව්‍යාපාද තුනීම විනාශයම ඔස්සේ මේක සිදු වෙන බව. එතකොට මෙන්න මේ විදිහට තමන් වෙනුවෙන් තමන්ට යමක් කරන්න තිබෙනවා. ඒකට එන්ට නොදී බෑ, මගෑර සිට බෑ, වෙනත් දෙයක් අරගෙන මගෑර සිට බෑ. ස්වභාවිකව මුහුණ දීලා, නොබියව මුහුණ දීලා, ඒවට යටත් වෙන්නේ නැතුව, ඒවට මුසපත් වෙන්නේ නැතුව, ඒව නිසා පරාජයටපත් වෙන්නේ නැතුව, ඒවා පරාජය කිරීමේ සිහියෙන් යුක්තව තමන්ගේ කටයුතු කරගෙන යන්න. එය කාගෙන් හරි අහලා දැනගන්න ඕන එකක්. ඒ ඕන කෙනෙකුට කියන එක හරි ලේසි. නමුත් අනුගමනයේදී මීට වඩා බලවත් පැත්තක් තිබෙන නිසා ඒවා බලවත් වෙලා ඔබට තර්ජනය කරනවා. මේ සතිය යොදලා සිහිය පරිස්සම් කරගන්න එක වෙනුවට අර සාමාන්‍යයෙන් ඔය කේන්ති ආපු පුද්ගලයෙක්, ද්වේෂෙන් මත් වුණ පුද්ගලයෙක් සංසුණු නම් හොඳයි. එතෙක් මේ හැඟීම තුලනේ කරන්නේ. එතකොට අල්ලාගත්තත් අත් දෙකින් 4 දිනක් අල්ලන් හිටියත් ඇදගෙන යන්න හදන්නේ අර අවුලටමයි. ගහලම දිනන්න, තර්ක කරලම දිනන්න, පරාජය කරලම දිනන්න. අනේ විදිහට අපිව ඒ පැත්තට මෙහෙවන බලය අපි ශක්තිමත් කරගෙන නැති බැවින් අපි ඒවට ඉඩ දුන්නාම අපිව වදයටපත් වෙනවා. ඒ නිසා ඒවයින් නැති කරන පීඩනයේ මහත් වදයක් බවට පත් වුණත් දුක් විඳිමින් චිත්තාභ්‍යන්තරය එයින් පුරවාලන්න නැතුව හිස් කරන්නට තමයි මේ සතිමත් වෙන්න කියලා පෙන්නලා තිබෙන්නේ. දැන් බලන්න, කායද මේකට පෙන්නලා තිබෙන්නේ? සිත. නෙවුණාට මේක වෙන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, දොරෙන් හමු වෙන කාරණාවලදී වුණාට කයේ තිබිලා නෙවෙයි එන්නේ, සිත ඇතුලේ තිබිලායි එන්නේ. මෙයාව තමයි ඔබ මෙහෙවන්න පටන් ගන්නෙ සී නැති වුණාම. එතකොට ඔබ මෙයාගේ අත්අඩංගුවේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි සංසාරික පුරුද්ද. දැන් මෙයාගේ අත්අඩංගුවෙන් අපි මිදෙන්න වෙනවා, මෙයාව අත්අඩංගුවට ගන්න වෙනවා. අත්අඩංගුව අරගෙන ආහාර නැති කරලා මරා දාන්න වෙනවා. කෙසඟ කරලා මරා දාන්න වෙනවා. ඒ ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය කියන එකේ ශේපතිපදාවෙන් පෙන්වන්නේ සෝවාන් ආදී මාර්ගඵල වලින් ඔහු කෙසඟ කරන හැටි. ඒකයි මම මේ කතා කරන කෙසඟ කිරීම. ඒ කෙසඟ වුණාම ඔහුට ආහාර නැතුවම ඔහු මේ යන්න වෙනවා. එතකොට ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය. මේ බුදුන් වහන්සේ වදාරන්නේ මෙතන භික්ෂුන් සඳහන් නම් භික්ෂු ජීවිතය තුළ අනුගමනය කරන්න ඕන ප්‍රතිපදාව. ඔබේ ජීවිතය නම් ඔබේ ජීවිතය තුළ ඉහාත්ම වශයෙන්ම අනුගමනය කරන්න ඕන ප්‍රතිපදාව. ඒ විතරක් නෙමෙයි, මෙතන ලස්සන වචන ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම යම් තැනකට ආවොත් ආවම අයියා එනකල් මේවායේ ගැටුම් තියෙනවා, ගැටලු තිබෙනවා. සෝ නච්ඡම්බති න කම්පති න වේදේති න සන්තාසං ආපජ්ජති නචපනස්ස සමන වචන හේතුපි ගච්ඡන්තිති. ඔන්න මේක කළොත් ප්‍රතිඵලය තියෙන හැටි පැහැදිලි කරලා තිබෙනවා.
හෙතෙම තැති නොගනී අව්ව වැස්ස අව්ව කියලා වැස්ස කියලා බැන්න කියලා බඩු මිලිහා කියලා පාඩුවක් වුණයි කියලා නොසැලේ කම්පති සිත නොසන්සුන් වෙන්නේ නැහැ. නොවෙවුලයි. සන්ත්‍රාසයට පත් නොවෙයි. සන්තස්ස කියලා සන්තස්ස යෝජනං. සන්ත්‍රාසයට වෙහෙසට පත් වන තැනට යොදුණු දිගයි කියන්නේ. තවන් එහාටත් පෙන්ලා තියෙනවා. අර සමන වචන හේතුපි කියන වචනෙන් පෙන්වලා තිබෙනවා. එදා නම් මේක වළංගු වෙලා තිබෙන්නේ අනිකුත් ආගමික ශාස්ත්‍රවරුන්ගේ චෝදනා නැත්නම් අභියෝගවලට. ඒ බඳු වචන වලට රැවටිලා ආපහු මිසදිටුවටපත් වෙන්නෙත් නැහැ. ඒක හරි කියලා යන්නේ නැහැ. ඔය අපේ සමාජයේ උපතින් බෞද්ධ වෙලා ඊට පස්සේ ටික දවසකට පස්සේ ඔක අතෑරලා ගියා ඉන්නේ. ඕක තේරුණා නම් යන්නේ නැහැ. අර පාරම්පරික උපැන්න සහතික බෞද්ධකමක් නිසායි. ඒ වගේම ආගමික ස්වභාව ස්වරූපයෙන් යාමේදීත් තමන්ට ගැළපෙන කියන අර්ථයෙන් සමහර විට තැන් වල නතර වෙනවා ඊට එහා හොයන්නේ නැතුව. පරම්පරාවෙන් ආව නිසා හරි අපි මුලින් ඉඳලා ගිය නිසා හරි කියලා. එහෙම එකක් නෙමෙයි මේ පෙන්වන්නේ. ඒ මිසදිව බවටපත් වෙන්නේ නැහැ. මේ පෙන්නන මේ තැති නොගැනීම, නොසැලීම, වෙවුලන් නැතිවීම, සන්ත්‍රාසයටපත් නොවීම කියන එක තමයි මේ නිවිලා ඉන්නවා කියන්නේ. දුක් කෙලවර කියලා කියන්නේ. ඔබ මොනවා හිනවද දන්නේ නැහැ. ඒ දුක් කෙලවර කියන්නේ ඒකයි. දුක් කෙලවර කිරීම කියලා කියන්නේ ඒකනේ. දුකට හේතු තමන් ළඟ තිබෙනවා. හේතු අයින් වුණාන් පස්සේ මේ කාරණා නිසා දුක් හටගන්නේ නැති එක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. එතකොට එහෙමනම් මේ ඔබට පැහැදිලි කරලා තියෙන මාර්ගයේදී මේ කරුණ ඔස්සේ ගත් කල ඔබට අවදි වූතෙන් පටන් නින්ද දක්වා ඊට කඩ ලබා දී තිබෙනවා. අවදි වූතෙන් නින්ද දක්වා ක්‍රියාත්මක වෙන්නේ ඇස කන නාසය දිවකය කියන දොරවල් හයෙන් සිත. චක්කසෝත ගාන ජීවහා කාය විඥාන වශයෙන්. ඒ ඕනෑ එකක් තුලින් හමු වෙනකොට ඔබ උපදින්නේ ඔබ ළඟ ඔබ හදාගත්ත රජනීයේසු නැත්තම් ලෝභ දෝෂනීයේසු මෝහනීයේසු මදනීයේසු ලෝභ දේශ මෝහ මාන ඒ ලෝකෙ නෙමෙයි. ඒ ඔබ හදාගත්ත ඔබේ දුර්වලකම. මෙන්න මේ දුර්වලකම බිඳුවට බහින්න ඕන. ඒක දුර්වලකමට යටත් නොවීමෙන් දුර්වලකම ගණන් නොගැනීම තුළ අර කම්මාව රජතස්සේව නිද්දමේ මලමත්තනවා කියන්නේ අනුහුබ්බේන මේදාවී තෝකතෝකං කනේ කියලා. යකට කැලලක් රිදී කැලලක් ගෙනත් දෙනවා ඒ කර්මාන්ත කරුවෙකුට. තියෙනවා ඒක ඉතින් හුඟක් මලකඩ එහෙම. ඔහු මේක තලලා රත් කර තලතලා පොඩ ගැලවෙන්න අරිනවා. එක දවසට ඔක්කොම යවන්නේ. තව ටිකක් තියෙනවා නම් නිවෙන්න ඇරලා බලලා අනිත් පැත්තට තලලා ඒකත් ගැලවෙන්න අරිනවා. තෝකතෝකං ටික ටික ශනයක් පාසා. අන්න ඔබටත් මේ තෝකතෝකං කනේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිතේ කියන කාරණාවලදී මේ ලෝභ දේශ මොහ මාන කියන අවස්ථා හතරෙන විට ඒකට මුසපත් වෙන්න නොදී ඒකට එකතු නොවීමෙන් ඒවා සංසුන් කරගන්නට චිත්තාභ්‍යන්තරේ හිස් කරන්නට කටයුතු කිරීමේදී තමයි ඔබට මේ කියන ගති ලක්ෂණ ටික හම්බ වෙන්නේ. ඒ ටිකම තමයි මං හිතන්නේ ඔය නිවිලා ඉන්නවා කියලා කියන්නේ. ඒක තමයි පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති කියලා කියන්නේ. කම්පණය තමන් තුඟ තියෙන දුර්වලකමක් ලෝකයේ අදත් මේ දේවල් තිබෙනවා. මේ ඒ ධර්මතාවලට කම්පා වීම පෘථග්ජනයාගේ දෝෂයක් කම්පා නොවීම හිත හැදූ අයගේ උත්තරීතර භාවයක්. නිදහසේ ජීවත් වෙන්න. නිදහසේ ජීවත් වෙන්න ලෝකේ තියෙන දේවල් පාලනය කරලා බෑ. තමන්ගේ හිත සම්පූර්ණයෙන්ම මේවට අහු නොවන තැනට පාලනය කර ගන්න ඕනේ. එතකොට සිනා මුහුණ අතුරුදහන් වෙන එකක් නැහැ. මේවට අදාළ ප්‍රතික්‍රියා දක්වන්නට තමන් ඇතුළතින් එන්න බලවේගයක් නැති වෙනවා. ඔන්න පෙළදහම තිබෙනවා මේකෙත්. ආරක්ෂ සූත්‍රය ආරක්ෂා වෙන්න ඕන ආකාරය පිළිබඳ.
තමන්ට මේ කාරණාවල තිබෙන්නා වූ අඩු වැඩිකම්, ඒ වගේම තමන්ට මේ කාරණාවල තිබෙන්නා වූ පෞද්ගලික ඇලීම් ගැටීම්, ඒක තමයි අත්ත ස්වරූපේන තමන්ගේ ස්වරූපය දැකලා ඉන්හාට ඒක බලවත් වෙන පැත්ත වෙනුවට ශූන්‍ය කරගන්න පැත්තට යනකොට ඔබ පටිසෝතගාමී. එතකොට මම දකිනවා මේක සෝවාන් සිට රහත් දක්වා පාරේ තමයි මේ ටික කරන්න තියෙන්නේ. අනිත් අයට මේ කියන දේ වඩන්න බෑ. ඒක විදර්ශනාවෙන් එතකොටයි. එදායින් පස්සේ ඔබට මේ ලෝකේ අර මාංචුවල හෙව්වා වගේ, ප්‍රජායිති අහෝසි අවලංගු වුණා වගේ, බාහිර ලෝකේ මොන කාරණා තිබුණත් ඔබට නිදහසේ ඉන්න පුළුවන් හම්බ වෙනවා. ඔබ ප්‍රකෝපයට පත් කරන්නා වූ දුර්වලකම ඔබ ළඟින් මිය ගොස් ඇති බැවින් අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතයේ බාහිර සැප සම්පත් සොයා යාමම 100% ජීවිතය වශයෙන් සලකන්නේ නැතුව, සැප සම්පත් අතහරින්නෙත් නැතුව ඒවා ප්‍රවේශම් කරගෙන මේ ආධ්‍යාත්මික ජීවිතය තුළ බාහිර ඇති කරන්නා වූ තර්ජනෙන් මිදීම සඳහා, ඒක තමයි සංසාර දුක්ඛය නැත්නම් ලෝභ දේශ මොහ දුක්ඛය, ඒවා ඉවත් කර ගැනීමේ මාර්ගයට. වැව්වල රොන් මඩ ඉවත් කරනවාම කියලා තියෙන ඒවානේ අයින් කරන්නේ. ඒවා ඉවත් කර ගැනීමේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙමින් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදිමින් බුදුන් වෙත එහාත්ම වශයෙන්ම සමීප වෙන්නට මෙම කරුණ පැහැදිලි කිරීම උපනිශ්‍රය කර ගන්නා ලෙස මතක් කරමින් ධර්මානුශාසනාව මෙපමණකින් අවසන් කරනු ලබනවා. දායකත්වය ආදරණීය භාර්යාව මාලනී උනම්බුව, දියණුරු දෙදෙනා, බෑණනුවන් දෙදෙනා, මුණුබුරු මිනිබිරියන් සහ පවුලේ සියලු ඥාතීන් විසින් මෙම උතුම් ධර්මදේශනාව ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා සදැහැති දායකත්වය ලබා දී තිබේ. අරමුණු අතර මාවනැල්ල උතුවන්කන්දේ විසූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ඩිංගිරිබණ්ඩා බෝවල්ගහ පියාණන් පරලෝසෙපත් වී 2022 ජනවාරි මාස 7 වන දිනට තෙමසක් සම්පූර්ණ වන නිමිත්තෙන් මෙම උතුම් ධර්ම දානය සිදු කරනු ලැබේ. මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ උතුම් පුණ්‍ය කුසලයේ ආදරණීය පියාණන් වන ඩිංගිරිබණ්ඩා බෝවල්ගහ මහතාට අනුමෝදන් වේවා. භවගාමී දිව්‍ය සැපවත් වී මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම වහවහ උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු සැකසේවා. දායකත්ව දරු සියලු දෙනාටත්, පවුල්වල ඥාතිහිත මිත්‍රාදීන්ටත්, මේ උතුම් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් ගෞතම බුදු ශාසනය තුලදීම ඊතා ඉක්මනින්ම උතුම් වූ නිවනේ සැනසීමට හේතු ආසනාව වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන අතර උන්වහන්සේට මෙවන් ශාසනික කටයුතු තව තවත් ඉටු කරලීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනා සම්පත්තිය ලැබේවා. ත්‍රිවන් සරණයි. ඔබගේ පියාණන් උපහාරයටපත් වේවා. පින් කැමති නම් අනුමෝදන්න සුවපත් වී මතු භවයක ඉපදී ත්‍රිලක්ෂණය අවබෝධ කර නිවනින් සැනසේවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා ඔබටත්, ධර්ම ශ්‍රවණය කළ හැමටත් ඉහාත්ම වශයෙන්ම මේ ත්‍රිලක්ෂණ සංඛ්‍යාත බුද්ධ වචනේ ගැඹුර වැටහි අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සැනසෙන්නට හේතු වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මහතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං